ආයුබෝවන් මම දර්ශන මට මේ වීඩියෝ එක කරන්න හිතුනේ මේ මම දැක්ක තවත් වීඩියෝ එකක් හින්දා YouTube එකේ මේ pathogen evolution in a vaccinated world කියලා මහාචාර්ය ඇන්ඩ්‍රු රීඩ් කියලා මහාචාර්යවරයෙක්ගේ වීඩියෝ එකක්. ඔහු ඇත්තටම මේ විශේෂයෙන් මේ වෛරස් බැක්ටීරියා පැරසයිට් වගේ එක පැතජන්ස් වල මේ පරිණාමය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. විශේෂයෙන්ම මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් හෝ මිනිසුන්ගේ මැදිහත් වීම නිසා කොහොමද ඒ පරිණාමය වෙනස් වෙන්නේ කියන එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමු බෙහෙත් නිසා, එහෙම නැත්නම් කෘමිනාශක වගේ ඒවා නිසා, එහෙම නැත්නම් වැක්සින් ඒවා වගේ ඒවා නිසා මේ වගේ ඉවොලියුෂන් එකට කොහොමද බලපෑමක් වෙන්නේ කියන එක තමයි ඔහුගේ විෂය. එතකොට ඔහු ඒ විෂය ගැන මම හිතන්නේ සෑහෙන විශේෂඥයෙක් වගේ පේන්නේ මේ ඔහුගේ වීඩියෝ එකක්. මේක ඇත්තටම 2016 විතර කරපු ප්‍රසන්ටේෂන් එකක්. නමුත් මේක මම හිතනවා අදටත් සෑහෙන අදාළයි. මොකද මේ විශේෂයෙන් මේ කොවිඩ් වසංගතයත් එක්ක සහ ඒක මම හිතන්නේ ගොඩක් රටවල වැක්සිනේෂන් තමයි මේකට ප්‍රධානම පිළිතුර විදියට ගොඩක් රටවල් යොදාගන්නේ. ඉතින් ඒකත් එක්ක මම හිතනවා මේ වීඩියෝ එක ඉතාම වැදගත් කියලා. මම ආරාධනා කරන හැමෝට මේ වීඩියෝ එක බලන්න කියලා. මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. සහ මේකෙදි භාවිතා කරන අනිත් රෙෆරන්සස් උත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මොකද ඒක ඇත්තටම මම ඇත්තටම හිතුවේ ඒකෙම යම් කිසි සාරාංශයක් වගේ ඉදිරිපත් කරන්න කියලා. ඉතින් මම මේ ඔහුගේම ප්‍රසන්ටේෂන් එකෙන් ගත්ත ස්ක්‍රීන්ෂොට්ස් ටිකක් භාවිතා කරන්න හිතුවා. මොකද එතකොට ඒක පැහැදිලි කරන්න ලේසි නිසා. මේ එකක් තමයි ඔහු මුලින්ම මේ කතා කරන්නේ මේ බෙහෙත් වලින්. කියන්නේ අපි එක වෛරස් බැක්ටීරියා වගේ ඒවට දෙන බෙහෙත් වලින් කොහොමද ඒවැ ඉවොලියුෂන් එක ඒවැ පරිණාමය එක්තරා විදිහක අපි ඉක්මන් කරනවා කියන එක. අපි ඒකට උත්ප්‍රේරකයක් වගේ වෙනවා කියන එක. ඒකට උදාහරණයක් විදිහට මේ මැලේරියා කියන්නේ අතරම පැරසයිට් එකක්. ඒ පැරසයිට් එකට කොහොමද 1940 විතර ඉඳන් මේ 2005 විතර දක්වා කොහොමද මේ එක එක බෙහෙත් අඳුරලා දුන්නේ කියලා. ඒතර ඒ බෙහෙත් අඳුරලා දෙන්න හේතුව තමයි මේ ඒවා හඳුනලා දෙනකොට ඒකට කියන්නේ තිබ්බ බෙහෙතට රෙසිස්ටන්ස් එකක් නැති වෙනවා. මැලේරියා පැරසයිට් එක බොහොම වේගයෙන් වෙනස් වෙන පැරසයිට් එකක් නේද. ඉතින් ඒක එක්තරා විදිහක හඳුන්වන්නේ මේ ඩ්‍රග් ඩිස්කවරි ට්‍රෙඩ්මිල් කියලා නම. ඒ කියන්නේ අර ට්‍රෙඩ්මිල් එක අපි සාමාන්‍යයෙන් අර ජිම් වල එහෙම තියෙන්නේ මේ ඇවිදිනකොට ඉවරයක් නැතුව එදිගටම ඇවිදිනවනේ. එක තැන ඇවිදිනවා යන්නේ වගේ තමයි උපමාවක් ගන්නෙ. කියන අපි දිගින් දිගටම අපිට ඩ්‍රග්ස් හදා යන්න වෙනවා. මොකද අර මේ පැරසයිට් එක තවදුරටත් ඒක මේ එන්න පරිණාමය වෙන හින්දා කියලා. ඉතින් ඒකම මම හිතන්නේ අපිට අත්දකින්න පුළුවන් ඔය අපි සාමාන්‍ය ජීවිතේත් කියනෝනේ මේ ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් කියලා හැම එන බැක්ටීරියා වලදී කියන්නේ අපි ගන්න ඇන්ටිබයොටික් වලට සමහරලාට ඒකට රෙසිස්ට් කරන අලුත් බැක්ටීරියා ප්‍රභේද සුපර් බග්ස් කියන ඒවා මේ ඒක මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් කියලා දැන් හඳුනාගෙන තිනවා. ඉතින් ඒ වගේ ඒක අර මම හිතන්නේ සාමාන්‍යයෙන් පොදු පිළිගැනීමක් තියෙනවා බෙහෙත් වලදී ඩ්‍රග්ස් වලදී මේක සාමාන්‍යයෙන් වෙන දෙයක් බව. මේ අපි මොනවා හරි පැතජන් එකට ඇටැක් කරන ඩ්‍රග් එකකදී ඒක සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දෙයක් බව. ඉතින් වහන්නේ මේ වැක්සින් වලිනුත් එහෙම වෙන්න පුළුවන්ද කියලා. දැන් ඒක තමයි මතු කරන මූලික ප්‍රශ්නය. වෙනවනම් කොහොමද ඒක වෙන්නේ කියලා. ඒ කියන්නේ ඒක වෙන මෙකැනිසම් එක කොහොමද කියලා. දැන් ඔහු සාමාන්‍යයෙන් කතා කරනවා මුලින්ම මේ සාමාන්‍ය අපි පොඩි කාලේ දෙන වැක්සින්ස් තියෙනවනේ ඔය මීසල්ස් මේ ඊළඟට මේ මුලින්ම වසූරිය එන්න නැත. ඊට පස්සේ දැන් මෑත කාලේදී සරම්ප පැපොල වගේ ඒවට තියෙනන්නත් දැන් මේවා ඇත්තටම බැලුමට මේවා එහෙම අර මේ වැක්සිනේෂන් වලින් පස්සේ එහෙම ලොකුවට අර මේ මියුටන්ට්ස් හදන බවක් පේන්නේ නැහැ කියලා ඔහු කියනවා. එකම පොඩි වෙනසක් තියෙනවා මේ පර්ටේසස් මේ කක්කල් කැස්ස වලට දෙන වැක්සින් එක විශේෂයෙන් මෑත කාලේදී මම දැක්ක වෙනත් තැනක ඔහුත් එක කියනවා අර ඒකේ යම් වේරියන්ට්ස් ඇති වෙලා තියෙන බව. ඉතින් මේ නමුත් ජෙනරලි ගත්තාම මේ කුඩා ළමුන්ට දෙන වැක්සින් එහෙම ගත්තාම ඒවා එහෙම අර වේරියන්ට් ඇති වෙන බවක් පේන්නේ නැහැ. වැක්සිනේෂන් වලින් අඩුම ගන්න ඒකේ ඉවොලියුෂන් එක ඉක්මන් කරන බවක් පේන්නේ නැති බව තමයි ඔහු මතු කරන්නේ. ඉතින් ඇයි ඒක වෙන්නේ කියන ප්‍රශ්නයත් අහනවා. දැන් අනිත් ප්‍රශ්න තමයි දැන් එහෙමනම් අපිට නිගමනය කරන්න පුළුවන්ද වැක්සින්ස් ඇත්තටම ඉවොලියුෂන් ප්‍රූෆ් කියලා. කියන්නේ වැක්සිනේෂන් හින්දා අපි ඉන්ටර්වෙන්ෂන් යන්නේ කරන්නේ ඒක හින්දා අපි ඒ පැතජන් එකේ ඉවොලියුෂන් එක වේගවත් කරනවද නැත්නම් වෙනස් කරනවද
එහෙම වෙන්නේ නැද්ද කියන එක. එහෙම වෙන්නේ නැද්ද මේ ඩ්‍රග්ස් වලින් නම් එහෙම වෙනවා නමුත් කියලා පොදු පිළිගැනීමක් තියෙනවා. නමුත් වැක්සින් වලින් එහෙම වෙන්නේ නැද්ද කියන එක. දැන් එතනදී මේ ඊළඟට ඔහු මේ ප්‍රශ්න ඔහුගේ මත ඉදිරිපත් කරන ඔහුගේ මතය තමයි ඒක ජෙනරලි ඒක එහෙම වෙන්නේ නැහැ කියලා කියන්න බෑ කියලා. ජෙනරල් විදිහට. මොකද එක හේතුවක් තමයි සමහර වැක්සීන්ස් දැනට විද්‍යාඥයෝ ඩෙවලොප් කරන්නේ මේ HIV, ෆ්ලූ වගේ මැලේරියා වගේ වුණත් ඒවා කොහොමත් ඒ රෝගවලට වැක්සින් හදන්න අමාරු වෙලා දෙනවා. මොකද ඒවා වේගයෙන් මේ පැතජන්ස් ඉවෝල්ව් වෙන හින්දා. අනිත් එක තමයි මේ සමහර කියන්නේ ඔබ්සර්වේෂනල් ස්ටඩීස් වල වෙණි ගිහිල්ලා දිනවා වැක්සිනේෂන් වලට ප්‍රතික්‍රියාවක් විදියට මේ පැතජන් වල ඉවොලුෂන් එක වේගවත් වෙච්ච අවස්ථා. ඔහුගේ ඒකට ඔහු මේ ඉදිරිපත් කරනවා මේ කියන්නේ ඔහු ලියපු බුක් චැප්ටර් එකක් තවත් ඔත කෙනෙක් එක්ක ඒකෙදි මේ සමහර උදාහරණ ටිකක් දක්වලා තියෙනවා. මම මේ ටික දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ වෙන එක රටවල එක රෝගවලදී අර වැක්සිනේෂන් දෙන්න ගත්තට පස්සේ සමහර වෙලාවට මේ මියුටේෂන්ස් වැඩි වෙලා තියෙනවා. සමහර වෙලාවට ඇන්ටිබොඩීස් නිරීක්ෂණය වෙලා තියෙනවා මේ කලින් කියන්නේ වැක්සිනේෂන් එකකින් හැදෙන්නේ නැති ඇන්ටිබොඩීස් අලුත් ඇන්ටිබොඩීස් නිරීක්ෂණ වෙලා තියෙනවා. අනේ වගේ. එහෙම අර ඔබ්සර්වේෂනල් ස්ටඩීස් තියෙනවා. ඊට අමතරව මේ සතුන්ට දෙන වැක්සින්. මොකද දැන් සතුන්ටත් දෙනවනේ. බල්ලන්ට, පූසන්ට සහ කුකුල් වගේ සතුන්ට මේ ඇති කරන සතුන්ට. එතකොට ඒ සතුන්ගේ දෙන වැක්සින් වලදී මේ අර පෙනී ගිහිල්ලා තියෙනවා වැක්සිනේෂන් කියන්නේ පැතජන් එකේ ඉවොලුෂන් එකත් එක්ක වැක්සින්ස් ෆේල් වෙනවා කියලා. ඒක උදාහරණයක් තමයි උ දක්වන්නේ මේ කැලිසි වෛරස් කියලා පූසන්ට හැදෙන වෛරස් එකකදී ඒකෙදි දැන් ඒ සම්ප්‍රදායික මුල් වේරියන්ට් එකට හොඳට වැක්සින් එක වැඩ කරනවා. නමුත් දැන් මේ වාර්තා වෙච්ච උදාහරණ දෙකක් තියෙනවා. මේ කැටරි කියලා මම හිතන්නේ අර පූස ගොඩක් එක තැන හදන ඒවා මම හිතන්නේ ලංකාවේ නම් එහෙම ඒවා නැහැ. මේ මම හිතන්නේ නිකන් අනාථ වෙච්ච පූසු එහෙම වෙන්න ඇති. ඒතර ඒ වේදී අර මේ ඒ පූසු ඔක්කොම වැක්සින් කරලා හිටපු අය මේ ඒ වෛරස් එකේම අලුත් වේරියන්ට් වලින් මේ අවස්ථා දෙකේම සමූල ඝාතනය වෙලා තියෙනවා අලුත් වේරියන්ට් වලින්. ඉතින් අර මේ ඒ වගේ උදාහරණ ඊළඟට වැක්සින්ස් can impose novel selection කියලා. කියන්නේ එතන ඔහු කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ස්වභාවිකව මොන හරි රෝගයකට ඇන්ටිබොඩි හදනකොට අපි මේ මුළු වෛරස් එකකටම හැදෙන බැක්ටීරියාකට දැන් අපි ඒකේ යම් කිසි සාමාන්‍ය අලුතෙන් එන වැක්සින් වල ඒකේ යම් ජානමය කොටසකට ටාගට් කරලානේ වැක්සින් එක හදන. උදාහරණයක් විදිහට කොවිඩ් වල නම් අර ස්පයික් ප්‍රෝටීන් කියලා ඒක ප්‍රෝටීන් එකට ටාගට් කරලා ඒතර එතන හැදෙන ඒකට ටාගට් කරලා මියුටේෂන්ස් හැදෙන්න පුළුවන් කියලා. ඒතර ඒ මතය තමයි ඉදිරිපත් කරන්නේ. අලුත් විදිය සිලෙක්ෂන් නැති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔය හේතු හින්දා කියන ඔහුගේ අදහස තමයි එහෙම මේ ජෙනරලි එහෙම ස්ටේට්මන්ට් එකක් කරන්න බෑ වැක්සින්ස් ඉවොලුෂන් ප්‍රූෆ් කියලා. දැන් එහෙමනම් ඇයි මේ හිස්ටොරිකලි කියන්නේ මේ විශේෂයෙන් චයිල්ඩ්හුඩ් වැක්සින්ස් ඇයි සෑහෙන ඉෆෙක්ටිව් වගේ පේන නිසා ඒවෙන් අලුත් මියුටන්ට්ස් ඇති වෙන්න යම් පෙළඹීමක් කරන බවක් බලනකොට පේන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ. ඔහොම දැන් ඒකට උදාහරණයක් විදිහට දැන් මේ ඩේටා සෙට් එකම දැන් ගොඩක් ප්‍රසිද්ධ ඩේටා සෙට් එකක් මේ සරම්ප වැක්සින්. ඒක එංගලන්තේ දෙන්න ගත්තට පස්සේ කොහොමද කේසස් ගන්න වෙනස් වුනේ කියලා. ඒතර දැන් වැක්සින් දෙන්න කලින් මේ කොහොම ලොකු ස්පයික්ස් තිබිලා තිනවා. දෙන්න ගත්තට පස්සේ ස්පයික්ස් ගොඩක් පොඩි වෙලා තිනවා. මේක ඒකට උදාහරණයක් විදිහට ඉදිරිපත් වෙනවා ගොඩක් වෙලාවට මේ වැක්සින් සාර්ථකයි කියන එක. මෙතෙන් තව ප්‍රශ්නයක් අහනවා. හැබැයි මේ දැන් කලින් වුණත් මේ ස්පයිස් කොට උඩට ගියාර මේ එතනින් නැතිලා එකපාරට කඩන් වැටෙනවනේ. ඒ කියන්නේ මෙතනදී මේ මියුටන්ට් එකක් හැදෙන්න ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. අතන මොකද එයාට ඉන්හාට ආසාදනය වෙන්න ආසාදිතව පොටෙන්ෂල් ආසාදිතව හොයාගන්න බැරි තත්ත්වයක් තියෙනවා. හැබැයි එහෙම වෙලත් නැහැ. ඒ කියන්නේ මේ ඔහු කියන්නේ නැචරලිම මේවා මේ ඉවොලුෂන් ප්‍රූෆ් කියලා. කියන්නේ ඒවා කොහොමද නැචරලිම ඉවොලුෂන් එකක් මියුටන්ට් හැදෙන්න සම්භාවිතව අඩු වෛරස් කියලා. වෛරස් එකක්. ඒතර ඒ වගේ වෙදී දැන් ඒ උදාහරණ ගණනාවක් ඉදිරිපත් කරනවා. සම්ප්‍රදායික වැඩ කරන එතනත් මේ පර්ටෙසස් කියන එක ගැන ක්වෙස්චන් මාක් එකක් දාලා තිනවා. කක්කල් ගැසගෙන. අනිත් ඒවාදී ඔහු කියන්නේ අර සාමාන්‍ය ස්වභාවිකව ඉවොලුෂනරි ප්‍රූෆ් ලෙඩවලදී. ඒ කියන්නේ ඒවා අර වේගයෙන් ඉවෝල්ව් වෙනවා වගේ පේන්නේ නැති ස්වභාවික වුණත්. අනේ ඒ වගේ වෙදී වැක්සින් එකේ එන ඉවොලුෂන් ඉමුනිටි එකත් ඉවොලුෂන් ප්‍රූෆ් වෙන්න ඉඩ වැඩි කියන එක තමයි ඔහුගේ මතය. ඉතින්
එක්තරා විදිහක ඒක අර නැචරල් ඉමුනිටි එක මිමික් කරනවා. ඒක අනුකරණය කරනවා වගේ වැක්සින් එකකින්. දැන් නැචරල් ඉමුනිටි එක ඉවොලුෂන් ප්‍රූෆ් නම් යම් අසනීපයක ඒ වගේ ඒ වැක්සින් එකත් බොහෝ දුරට ඉවොලුෂන් ප්‍රූෆ් වෙන්න පුළුවන් කියන එක. දැන් එහෙම නැති අවස්ථාවල උදාහරණයක් විදිහට දැන් ෆ්ලූ එක වගේ ෆ්ලූ එක අපි දන්නවා දැන් මේ අවුරුද්දේ වැක්සින් එක ගත්තත් ඊළඟ අවුරුද්දේ ගොඩක් බටහිර රටවල අවුරුදු පතා වැක්සින් එක ගන්න ඕනේ මොකද ඒ ඉවෝල්ව් වෙනවා කියන හින්දා. ඊළඟට මැලේරියා HIV වගේ අලුතෙන් වැක්සින් හදන්න ලෙඩවලත් ඒ ප්‍රශ්නේම කියන්නේ ඒවත් අර වේගෙන් ඉවෝල්ව් වෙනවා. ඒතකොට ඒකේ නැචරල් ඉමුනිටි එකත් මේ ඉවොලුෂන් ප්‍රූෆ් නැති රෝගවල මේ වැක්සින් එකෙන් දෙන ඉමුනිටි එකත් ඉවොලුෂන් ප්‍රූෆ් නැති වෙන්න පුළුවන් කියලා. ඒතර අන්න ඒක තමයි ඔහු අර ඉදිරිපත් කරන ඩිස්ටින්ක්ෂන් එක. කොයි අවස්ථාවේද වැක්සින් එක ඉවොලුෂන් ප්‍රූෆ් වෙන්නේ සහ කොයි අවස්ථාවද නොවෙන්නේ කියලා ඒක අදහසක් ගන්න පුළුවන් කියලා ඔහු කියන්නේ මේ නැචරල් ඉමුනිටි එකේ හැසිරීම දිහා බලලා. ඊට ඒකට අනුරූපව තමයි වැක්සින් එකේ හැසිරීමත් වැක්සින් එකෙන් එන ඉවොලුෂන් ප්‍රූෆ් එකත් වෙන්නේ කියන එක. ඊළඟට ඔහු මේ දැන් කොහොමද මේ වැක්සින් එක හරහා ඉවොලුෂන් එක තව ඉස්සරහට යන්නේ තව ඉස්සරහට තල්ලු කරන්න කියන එකට මේ යම් මෙකැනිසම් කීපයක් ඉදිරිපත් කරනවා. එකක් තමයි සාමාන්‍ය දැනට පිළිගන්නවද ඒක තමයි අලුත් වේරියන්ට්ස් හැදෙනවා කියන එක. යන දැනට තියෙන ඉමුනිටි එක එස්කේප් කරන අලුත් වේරියන්ට්ස් හැදෙනවා. ඒක යම් ආකාරයක අනුරූපී අර ඩ්‍රග් රෙසිස්ටන්ස් එකට අනුරූපී දෙයක් හිතන. ඉතින් මේ ඒක තමයි සාමාන්‍ය පිළිගත්ත එක. ඊළඟට ඔහු වෙනත් තවත් ක්‍රමවේදයක් ඉදිරිපත් කරනවා. මම මේක තමයි මේ ප්‍රසන්ටේෂන් එකේ ඉදිරිපත් කරන වැදගත්ම අදහස. කියන්නේ විරුලන්ස් කියන එක. විරුලන්ස් කියලා අදහස් කරන්නේ යම් රෝගයකින් යම් පැතජන් එකකින් මේ මොකක් හරි ඒ එන රෝග ලක්ෂණ ඔහි ඒකෙන් ආසාදිතයට වෙන බලපෑම කියන එක තමයි. විරුලන්ස් වැඩි කියන මේ බලපෑම වැඩි කියන. මම තා පොඩි දෙයක් කියනවා. අතන මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්න ටිකක් ඒ විෂය පිළිබඳ සෑහෙන දැනුමක් තියෙන කට්ටියකට වගේ පේන්නේ. දැන් මම එහෙම ඇත්තට එහෙම දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. නමුත් ඔය ඉදිරිපත් කරන විදිය හරිම හොඳයි. කියන්නේ ඒක අර එහෙම නැති කෙනෙකුට සෑහෙන අවබෝධයක් ගන්න පුළුවන් ඒක. ඉතින් මේ විරුලන්ස් කියන එක අන්නේ විරුලන්ස් කියන එකත් වැඩි වෙනවා කියන එක තමයි ඔහු ඉදිරිපත් කරන. ඒකට ඔහු සාධක ටිකක් ඉදිරිපත් කරනවා. දැන් ඒක පරීක්ෂණයක් තමයි දැන් ගොඩක් මේ පරීක්ෂණ කරලා තියෙන සතුන් යොදාගෙන. මොකද අර මිනිස්සු යොදාගෙන මේ පරීක්ෂණ අර පාලිත පරීක්ෂණ කරන්න අමාරු හින්දා මේ වගේ එතිකල් ඉෂුස් හින්දා. දැන් මේ මැලේරියා වලට මැලේරියා වැක්සින් එකේ මම හිතන්නේ අත්හදා බලන වැක්සින් එකක් වෙන්න ඕනේ මේ මීයෝ යොදාගෙන කරපු එකක්. ඒතර ඒ වැක්සින් එක මේ සී ලයින්ස් කියන්නේ මෙතන මේ වැක්සිනේට් කරපු නැති මීයන්ට ඒ මැලේරියා පැතජන් එක ආසාදනය කරලා ඊළඟට මේ වැක්සිනේට් කරපු මීයන්ටත් ආසාදනය කරලා වෙනම වී ලයින් කියලා එකක් ගන්නවා. එතන මේ සී ලයින් එක අපිට පේනවා අර මේ ඒක මේ ඉස්සරහට යන්නේ ඒක අර රෙප්ලිකේට් වෙවි පැරසයිට් එකට ඉස්සරහට යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ පහසුවෙන් ඉස්සරහට යනවා. හැබැයි වැක්සිනේට් කරපු අය අර ඒ කියන්නේ වැක්සින් එක වැඩ කරනවා. ඇත්තටම කියන්නේ ඒවා ඉස්සරහට යන්න ටිකක් අමාරුයි. අර ඉක්මනට ඒ පැතජන් එකේ ජෙනරේෂන්ස් ඉවර වෙනවා. ඒතකොට ඒකේ නැවතත් ඒකේ ප්‍රතිනිර්මාණය කරලා අලුතෙන් මීයන්ට ආසාදනය කරලා ආයි බලන්න වෙනවා. ඒගොල්ලෝ වැක්සිනේට් කරපු ඉඳන්. හැබැයි අපිට පේනවා ජෙනරේෂන්ස් ගණනාවක් යනකොට මේ පස්සේ ඒ පැතජන් එක ඒ පැරසයිට් එක අර ගොල්ලන්ගේ සෑහෙන වෙලාවක් තියෙනවා. වැක්සිනේට් කරපු අයගේ. ඊළඟට මේ එක يعني ඉටරේෂන්ස් වලදී එක පරිණාමය වෙච්ච අවස්ථාවලදී ගන්නවා මේ වැක්සිනේට් කරපු අයගේ තියෙන ස්ට්‍රේන්ස් උයි නොකරපු අයගේ තියෙන ස්ට්‍රේන්ස් උයි කරපු අයගේ තියෙන ස්ට්‍රේන්ස් උයි අරගෙන අර අලුතෙන්ම يعني වැක්සිනේට් නොකරපු අලුත්ම මීයෝ ටිකකට ආසාදනය කරලා බලනවා. ඒ කියන්නේ මේකට වඩා මේවා විරුලන්ට් වැඩිද කියලා ඔබ බලන්න. දැන් මෙතන වැක්සිනේට් කරපු අයගේ ඇඟේ ඉවෝල්ව් වෙනවා විරුලන්ට් වැඩිද එකකින් රෝග ලක්ෂණ ඇති වෙන හැකියාව වැඩිද කියලා ඔබ බලන්න. බැලුවන් පස්සේ මේකේ පෙනී ගිහලා තියෙනවා මේ දැන් මේ පෙන්නන්නේ අර ජෙනරේෂන් ගන්න වැඩි වෙද්දි දැන් ඇන්සෙස්ට්‍රල් කියන්නේ මුල් ප්‍රභේදය අර වැක්සිනේට් නොකරපු මියන්ගේ තියෙන එක. ඊළඟට මේ වැක්සිනේට් කරපු මියන්ගේ තියෙන එක මුල්ම ප්‍රභේදය. මේක වැක්සිනේට් නොකරපු මියන්ගේ පරිණාම වෙච්ච එක. මේක වැක්සිනේට් කරපු මියන්ගේ පරිණාම වෙච්ච එක. මේකෙදි පෙනී ගිහලා තියෙනවා අර ඒක ඉන්ෆෙක්ට් කරාම මේ අලුතෙන්ම අර අලුත්ම මීයෝ ටිකකට ඒගොල්ලන්ට මේ වැඩි බලපෑමක් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ රතු රුධිරාණු
ගොඩක් අඩු වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක මැලේරියා වල මොකක් හරි රෝග ලක්ෂණයක් වගේ පේන්නේ මේ අර සී ලයින් එකේ ආපු ස්ට්‍රේන් එකට වඩා මේ ස්ට්‍රේන් එකෙන් ඇත්තටම බලපෑම් වැඩි. දැන් මේකේ තවත් වැදගත් කතාවක් කියනවා. ඒක ඇත්තටම මට තේරෙන්නේ නැහැ කොහොමද එහෙම වෙන්නේ කියලා. මේක කියනවා මේව ඇත්තටම ජෙනටිකලි අයිඩෙන්ටිකල් කියලා. සහ ඒ කියන්නේ ජෙනටිකලි මේ ස්ට්‍රේන්ස් වල වෙනසක් නැහැ කියලා. ඉතින් ඒක තමයි මම හිතන්නේ ගොඩක්ම ඉන්ටරෙස්ටිං කාරණේ කොහොමද එහෙනම් මේ වැඩියෙන් විරුලන්ට් උනේ කියලා. මේ ජෙනටිකලි අයිඩෙන්ටිකල් නම්. ඒ කියන්නේ ඒක දැන් හරියම සිත් ගන්න අසුළු දැන් මොකද සාමාන්‍ය අපි හිතන්නේ ජෙනටික් වෙනස හින්දානේ මේ මොකක් හරි වෙනසක් වෙන්නේ කියලා. එක්තරා විදිහක ඒක නිකන් අර කලෙක්ටිව් ඉවොලියුෂන් එකක් වගේ කලෙක්ටිව් කොන්ෂස්නස් එකක් වගේ අදහසක් දන්නේ කොහොම හරි ඒක එහෙම එකක් ඕක කියන්නේ කොහොමද ඒකට හරියම පැහැදිලි කිරීමක් මට මේ වීඩියෝ එකේ ඇතුළතින් නම් දැක්කේ නැහැ. ඉතින් කොහොම හරි ඒකත් හරියම ඉන්ටරෙස්ටිං අදහසක්. ඇයි එහෙනම් කොහොමද මේ විරුලන්ස් එක වැඩි වුනේ කියලා මේ ස්ට්‍රේන්ස් වල විශේෂයෙන්ම මේ චානමය වෙනසක් වෙලා නැතිනම් ඒක ඇත්තටම ටිකක් තව හොයලා බලන්න ඕනේ කාරණයක්. කොහොර ඒක තමයි ඒක නිරීක්ෂණය. කියන්නේ මේකේ නිගමනය තමයි මේ පරීක්ෂණයේ vaccination promotes the evolution of virulence කියලා. evolution of කියන්නේ එතන වෙනම අදහසක් කරා අලුතෙන් ස්ට්‍රේන්ස් ඇතිවීමක් ගැන නෙමෙයි කියන්නේ. ඒ තියෙන ස්ට්‍රේන් එකේම virulence එක වැඩි වෙනවා කියලා. ඒක හරියම මේ සිත් ගන්නසුළු අදහසක්. ඒ කියන්නේ කොහොමද ජානමය වෙනසක් නොවි එක වෙන්නේ කියලා. ඒ වගේ ප්‍රාථමික මේ ඕගනිසම් එක. ඉතින් මේ ඒක එක කාරණයක් අතර මතු කරන මේගේ ඉවොලුෂන් ඔෆ් විරුලන්ස් ඒ විරුලන්ස් වෙන එක විදිහක් තමයි මම හිතන්නේ මේ කියන්නේ. ඒ විදිහ ඇත්තටම හරියටම පැහැදිලි නැහැ. නමුත් එහෙම නිරීක්ෂණය වෙලා දිනවා මේක එහෙම දෙයක් වෙනවා කියලා. ඊළඟ තවත් වැදගත් කාරණයක් ඔහු කතා කරනවා මේක මම හිතන්නේ තවත් අපිට වැදගත් මේ කාලේදී මේ කොවිඩ් වසංගතයත් එක්ක මේක තමයි මේ අපි දැනටම සැරිසරනවා කියලා සමාජයේ මේ ස්ට්‍රේන්ස් කීපයක් සමහර ඒවා අනිත් ඒවාට වඩා විරුලන්ස් ඒකේ මේ රෝග ලක්ෂණ ඇති වෙන හැකියාව වැඩි සමහර ඒවා අඩුයි කියලා. ඒවා ජානමය සංයුතිය වෙනස් ඒවා කීපයක් තියෙනවා කියලා. ඒතර වැක්සින් කරපු අවස්ථාවේ නැති අවස්ථාවේ මොකක්ද මේ වැඩියෙන් ඩොමිනන්ට් වෙන්නේ කියලා කියන්නේ. වැක්සින්ස් වලින් කාටද වැඩියෙන් හෙල්ප් කරන්නේ කියලා මොන ස්ට්‍රේන්ස් වලද කියලා. විරුලන්ට් ස්ට්‍රේන්ස් වලද නැත්නම් විරුලන්ට් අඩු ස්ට්‍රේන්ස් වලද කියලා. ඒකදී ඔහු නිකන් මූලික අදහසක් ඉදිරිපත් කරනවා. දැන් සාමාන්‍යයෙන් අර සාමාන්‍ය පිළිගත් මතය තමයි අර අපි සාමාන්‍යයෙන් ගොඩක් ලෙඩ වෛරස් බැක්ටීරියා ගොඩක් තියෙනවා ලෝකේ. හැම සතාටම බලපානේවා තියෙනවා. ඒතකොට ඒ වයින් මේ කිසිම සතෙක් අපි සාමාන්‍ය අහල්ලානේ සම්පූර්ණයෙන් හොඳ වෙලා යනවා කියලා. කියන්නේ අර සුපර් හොට් ස්ට්‍රේන්ස් කියලා කියන්නේ ඒ වයින් සම්පූර්ණ සතුටේ ඔක්කොම මරලා දානවා වගේ ඒවා අඩුයි. එහෙම අවස්ථා අපි සාමාන්‍ය අහලා නැහැ. ඒකට හේතුව තමයි ඔහු ඉදිරිපත් කරන්නේ. ඒක මම හිතන්නේ පොදු මතයක් ටිකක්. ඒ කියන්නේ මේ පරිණාමයේ අනුවම දැන් මේ පැතජන්ස් වලට පවතින්න නම් අර හොස්ටුත් පවතින්න ඕනේ. දැන් වෛරස් එක ආසාදන වුණාට පස්සේ හොස්ට් මෙරලා ගියාට පස්සේ එයාට පවතින්නත් බෑනේ. ඒතකොට ඒක ඇත්තටම මේ අර ගොඩක් සුපර් හොට් ස්ට්‍රේන් එකක් ආවොත් එයා හොස්ට් ඉක්මනට මැරෙනවා. ඒතකොට ඒක ව්‍යාප්ත වෙන එක එතනින් ස්වභාවිකව නතර වෙනවා කියන එක. හැබැයි සාමාන්‍යයෙන් දැන් ඒක තමයි සාමාන්‍ය ස්වභාවය කියන්නේ. අනිත් එක ඒකෙන් අපිට අනුමානයක් ගන්න පුළුවන් මේ සාමාන්‍ය කිසිම ඉන්ටර්වෙන්ෂන් නැති වුනහම අතරම මේවා මේ ඔය පැතජන්ස් වල විරුලන්ස් එක අඩු වෙන්න ඕනේ. මොකද අඩු වෙන තරමටනේ අර මරණ සම්භාවිතය අඩු වෙනවා. වැඩියෙන් ඒක ෂෙඩ් කරනවනේ. ඒක තව ප්‍රචාරය කරනවනේ. නැතු අර මේ මරණයටපත් වෙන්නේ නැහැ. ඒක ප්‍රචාරය කරනවා. ඒ කියන්නේ කාලයත් එක්ක ඇත්තටම ස්වභාවිකව වෙන්න ඉඩ තියෙන්නේ මේ අපි ඉන්ටර්වෙන්ෂන් යනකොට ඒවැය තියෙන විරුලන්ස් එක අඩු වෙවි යන්නයි. මොකද ඒක වාසිදායකින්. එතකොට වැඩියෙන් ඒ හොස්ට් එක යාට පැතිරෙන්න පුළුවන්. හැබැයි දැන් සුපර් හොට් ස්ට්‍රේන් එකක් අර විදිහට වැඩි පැතිරෙන්නේ නැතුව අර හොස්ට් ඉක්මනට මැරෙන හින්දා ඒක නිකන් දරුණු සිතුවිල්ල. නමුත් එහෙම තමයි යා කියන්නේ අර නේචර් එකෙන් කන්ටේන් කරලා තියෙන සුපර් හොට් ස්ට්‍රේන්ස් කියලා. දැන් අපි වැක්සිනේට් කරොත් එහෙම යා කියන්නේ මේ එන්න පුළුවන් ගැටලුවක් තමයි ඒ සුපර් හොට් ස්ට්‍රේන්ස් දැන් වැක්සින් එක හොඳට වැඩ කරනවා නම් සුපර් හොට් ස්ට්‍රේන්ස් මෙයාගේ ඇඟේ වැඩි කාලයක් තියෙනවා. මොකද මෙයා මැරෙන්නේ නැහැ. මෙයා ඒකට උරුත් දෙනවා වැක්සින් එකකින් හින්දා. අනිත් ප්‍රශ්න තමයි හැබැයි එයා හරහා දැන් එයා ෂෙඩ් කරනවා නම් විශේෂයෙන් මේ වැක්සින් එක අර ඒ ට්‍රාන්ස්මිෂන් එක නවත්තන්න නැත්නම් එතකොට මෙයා හරහා තව වෙනත් වැක්සින් කරපු කෙනෙකුට ගියොත් ඒක ලොකු ප්‍රශ්න නැති වෙන පුළුවන්. එයාත් උරුත් දෙන හින්දා
දැන් මෙයා හරහා වැක්සිනේට් නොකරපු කෙනෙකුට බෝ වුණොත් එහෙම ඒ වැක්සිනේට් නොකරපු කෙනාට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද කලින්ට වඩා මොකද දැන් ඒ වැක්සින් නොකරපු කෙනාට මේක මේ ආසාදනය වීමේ හැකියාව වැඩි වෙන්න පුළුවන්. සායකින් එයාට ලොකු බලපෑමක් වෙන්නත් පුළුවන්. කලින් අවස්ථාවට වඩා. ඉතින් එන්න කවුරු හරි එතන සැක්‍රිෆයිස් එකක් කරන්න වෙනවා. මේගොල්ලෝ සැක්‍රිෆයිස් එක කරනවා ඒකෝ මේ සැක්‍රිෆයිස් එක කරනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොන සැක්‍රිෆයිස් එකෙන්ද වැඩි බලපෑමක් සමාජයට වෙන්නේ කියන එක. පොදුවේ ගත්තාම. එතකොට මේ vaccines protect virulent pathogens from themselves. ඒ කියන්නේ themselves කියලා එතන අදහස් ගන්න මේ ඒගොල්ලෝ ස්වයං විනාශ වෙන එක නවත්තන වැක්සින් එකෙන් virulent strains වලට තව පවතින ප්‍රචාර වෙන්න අවස්ථාව දෙනවා කියන එක. Vaccines allow more virulent strains to circulate. ඒක තමයි ඔය මේ මූලික හයිපොතීසිස් එක. දැන් මේක පරීක්ෂා කරන්න ඔහු මේ පරීක්ෂණයක් ගොඩනගනවා. මම හිතන්නේ මේක තමයි ගොඩක් ඉන්ට්‍රෙස්ටිං. ඒ කියන්නේ එක්තරා විදිහක අපිට අර විද්‍යාත්මක විධික්‍රමයක් එක්ක කොහොමද මේ පාලිත පරීක්ෂණයක් කරන්නේ කියන එක. කන්ට්‍රෝල්ඩ් එක්ස්පෙරිමන්ට් කරන්න කියන එක හොඳ උදාහරණයක්. මේක මේ වගේ තැනක කරන්න පුළුවන්. මොකද මේ සත්ත්ව උදාගෙන කරන හින්දා මේ කුකුල් උදාගෙන කුකුල්ලන්ගේ තියෙන මේ මරෙක්ස් ඩිසීස් කියලා මේ වෛරල් ඩිසීස් එකක් උදාගෙන තමයි පරීක්ෂණය කරන්නේ. එතකොට ඒකෙදි මේ ඒක ඉස්සරම තිබිලා තියෙන මේ MMDV කියලා මුලින්ම නිකන් අර ආබාධිත වෙනවා වගේ එහෙම කුකුළුටයක් මැරෙන මේ වගේ තමයි තිබිලා තියෙන්නේ. පස්සේ මේක ගොඩක් විරුලන්ට් වෙලා දැන් මේක හඳුන්වන්නේ very virulent එහෙම කියලා. ඒකෙදි කොහොම ඉක්මනට මරන මේ ඉන්ටර්නල් ඕගන්ස් වල වෙන බලපෑම විරුලන්ස් වැඩි වෙද්දී වැඩි කියලා නිරීක්ෂණය වෙලා තියෙනවා. දැන් මේක ඔහු යොදාගන්නේ මොකද මේකට වැක්සින් හදලා තියෙනවා 60 ගණන් වල හැම ඒ වැක්සින් වල හැබැයි අර මේ ලෙලේ රෙසිස්ටන්ට් වෙලා තියෙනවා. ඒතර අලුතෙන් වැක්සින් හදලා දීලා තිනවා. ආයෙ රෙසිස්ටන්ට් වෙලා තිනවා. ඔහොම දැන් ඒකෙත් අර ට්‍රෙඩ්මිල් එකක් වගේ තියෙනවා ටිකක්. මේ ට්‍රෙඩ්මිල් වැක්සින් ට්‍රෙඩ්මිල් එකක් වගේ පේන්න තියෙනවා. ඉතින් මේ ඒකෙදි මේ ඒ ගැන පොත් එහෙමත් ලියවිලා තියෙනවා කියලා කියන්නේ virus evolution undermined two generations of vaccines කියලා. Vaccine failure was not due to antigenic variation. කියන්නේ මට තේරෙන විදිහට එතන කියන්නේ අර අලුත් variations හැදෙන හින්දා නෙමෙයි කියලා. ඒක නැවතත් යන virulence එකේ වැඩි වෙලා. කොහොමද එහෙම වුනේ කියන එක ඇත්තටම වැදගත්. මොකද ජානමය වෙනස්කමක් වෙන්නේ නැත්තම් මේක ඇත්තටම ටිකක් තව හොයලා බලන්න ඕන කාරණයක්. සාය ගැන විශේෂයෙන් දැනුවත් තියෙන කෙනෙක් ඉන්නවා නම් සමහරට ඒ ගැන දැනුවත් කරන්න පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ. මේකත් තියෙන්නේ ඇත්තටම අර කාලයත් එක්ක කොහොමද මේ රෝග ලක්ෂණ virulence එක වැඩි වුනේ කියන එක. දැන් මේක තමයි ඔහු පරීක්ෂණයට භාවිතා කරන ස්ට්‍රේන්ස් එක. කියන්නේ මේක අර අපිට ගොඩක් වැදගත්. මොකද මේ අපේ දැන් කොවිඩ් වලත් දැනටම තියෙනවනේ ස්ට්‍රේන්ස් ගණනාවක්. ලංකාවේ 10ක් දුවෙත් තියෙනවා කියනවා. ඒතර ඒ සමහර ඒවා වැඩිපුර රෝග ලක්ෂණ ඇති කරනවා, වැඩිපුර මරණ ඇති කරනවා. සමහර අඩුවෙන් රෝග ලක්ෂණ සහ මරණ ඇති කරනවා. අන්න එහෙම. දැන් මෙතන භාවිතා කරන ස්ට්‍රේන්ස් තමයි මේ පළවෙනි එක තමයි මේ මූලිකම ස්ට්‍රේන් එක. ancestral strain එක මම හිතන්නේ HPRSP14 කියන එක. ඒක ඇත්තටම මේ ඒකත් ඇත්තටම 150ක් විතර මැරෙනවා ඒකෙන්. ඒ කියන්නේ ඒක තමයි තියෙන අහිංසකම ස්ට්‍රේන් එක. නමුත් ඒකත් ගොඩක් දරුණු එකක් මිනිසුන් අතර තියෙනවා එක බැලුවම. මොකද මිනිස්සු අතර මම හිතන්නේ කොවිඩ් එකෙත් මම දැක්කපු විදිහට දැනට කියන්නේ 101ක් විතර තමයි ලෝකෙම දත්ත බැලුවම. එතකොට ඒකත් සෑහෙන ලොකු මේකක්නේ. නමුත් මේකේ ආසාදනය වෙන අයගෙන් භාගයක්ම මිය යනවා. එතකොට ඒක ගොඩක් virulent එකක්. ඊළඟට මේ නමුත් ඒක තමයි දැන් ඒ වෛරස් එකේ තියෙන ඒවායින් අහිංසකම ස්ට්‍රේන් එක. අනිත් ඒවා බොහොම මේ ඊට වඩා ඉක්මනට ගොඩක් අය මැරෙනවා. දැන් මේක එහෙම දවස් 10කින් ඔක්කොම මැරෙනවා. එතකොට ඒක ගොඩාක් virulent strain එකක්. දැන් මේක වහන්නේ කොහොමද මේ වැක්සිනේට් කරපු අවස්ථාවේ නැති අවස්ථාවේ කවුද ඩොමිනන්ට් වෙන්නේ කියලා. population එක මොන strain එකද ඩොමිනන්ට් වෙන්නේ කියලා. ඒක තමයි වහන මූලික ප්‍රශ්නේ. ඒක විසඳන්න ඔහු පරීක්ෂණයක් ඩිසයින් කරනවා. ඔහුගේ ටීම් එක ඇත්තටම මේ විදිහට කුටීරයක මේ කුකුල් පැටව ටිකක් දාලා එහම හිටන් දැන් මේකේ මේ හුලං මෙතනින් එනවා හුලං මෙතනින් යනවා. යනකොට අර මේ කුකුලාගේ මේ පිහාට්ටේ තියෙන කුඩු වගේ හැලෙන එකකින් තමයි අනිත් අර ආසාදනය වෙනවා කියන අනිත් කුකුලන්ට ඒ ඩස්ට් එක ඔහු මේකෙන් කැප්චර් කරන්න පුළුවන් ෆිල්ටර් එකකින්. ඒකෙන් බලන්න පුළුවන් පරිසරයේ කොච්චර තියෙනවද කියලා මේ වෛරල් පාටිකල්ස් සහ මොන ස්ට්‍රේන්ස්ද තියෙන්නේ කියලා. ඉතින් ඒක බොහොම පාලිත පරීක්ෂණයක්. ඊළඟට මේකේ කරපු පරීක්ෂණවලදී පෙනී ගිහලා තිනවා දැන් සාමාන්‍ය අවස්ථාවේදී වැක්සිනේට් නොකරපු අවස්ථාවේදී මේවා තමයි අර හානි අඩු ස්ට්‍රේන්ස්. ඒවා වැඩි ප්‍රමාණයක් පාටිකල් තියෙනවා. මේ ඇට්මොස්ෆියර් එකේ. මොකද ඒවා ෂෙඩ් කරනවනේ ඒවා නිකුත් කරනවනේ අර කුකුල් පැටව.
ඒ අනිත් ඒ උගුල් පැටව ඒවා ෂෙඩ් කරමින් ගොඩක් කල් ජීවත් වෙනවා. ඒ මරණ අනුපාත අඩු හින්දා සාපේක්ෂව ගොඩක් අර විරුලන් ස්ට්‍රේන්ස් හොට් ස්ට්‍රේන්ස් වල මේ ප්‍රමාණය අඩුයි. මොකද ඒවා හැදෙන උගුල් පැටව ඉක්මනට මැරෙනවා. ඒක පරිසරයේ තියෙන ප්‍රමාණය අඩුයි. හැබැයි දැන් වැක්සින් කරාම වෙන්නේ මේ අර විරුලන් ස්ට්‍රේන්ස් උත් වැඩි ප්‍රමාණයක් තියෙනවා පරිසරයේ. මොකද ඒ කුකුල් පැටවුනුත් ඒ කියන්නේ වැක්සින් එක වැඩ කරනවා. ඉතින් ඇත්තටම කුකුල් පැටව මේ සර්වයිව් වෙනවා. ඒ කුකුල් පැටව හැබැයි ඒගොල්ලෝ හරහා අර විරුලන් ස්ට්‍රේන්ස් ප්‍රචාරය වෙනවා වැඩි වීමක් වෙනවා. අන්න එහෙම එකක් වෙනවා. වයිරල් කන්ටෙන්ට් එක වැඩි වෙනවා. ඇත්තටම මේවා ඩොමිනන්ට් වෙනවා ඇත්තටම. ඉතින් මේක දැන් මේ ප්‍රස්තාරය බැලුවාම මේ මෙතන අන්වැක්සිනේටඩ් ලානිල් පාඩෙන් තියෙන අන්වැක්සිනේටඩ් බර්ඩ්ස්ලා කොහොමද මේ අවස්ථාවේදී කොහොමද මේක තමයි ඇන්සෙස්ටරල් ස්ට්‍රේන් එක මේ අනිත් විරුලන් ස්ට්‍රේන්ස්. දැන් විරුලන් ස්ට්‍රේන්ස් පාටිකල් ප්‍රමාණය අඩුයි අන්වැක්සිනේටඩ් අවස්ථාවේදී. හැබැයි වැක්සිනේටඩ් අවස්ථාවේදී ඒක අනිත් පැත්ත. මේ විරුලන්ට් ඒවා තමයි ඩොමිනන්ට් වෙන්නේ. මේ අර විරුලන්ට් අඩු ගතිය ඇන්සෙස්ටරල් ස්ට්‍රේන් එක අඩුයි මේ තියෙනවා. ඉතින් මේක තමයි මම හිතන්නේ මේ ඔහුගේ අර ඒ එක්ස්පෙරිමන්ට් එකේ වැදගත්ම ෆයින්ඩින් එක. මොකද අර මේක කොහොම පාලිත පරීක්ෂණන්නේ එකම දේ වෙනස් කරන්නේ අර වැක්සිනේට් කරනවද නැද්ද කියන එක විතරයි. ඒත් අපිට මේ හේතුවට උනනේ කරන්න පුළුවන් මේකින්දම තමයි මේක වෙන්නේ කියලා. ඉතින් අර ඩොමිනන්ට් ස්ට්‍රේන් එක වෙනස් වෙනවා අන්වැක්සිනේටඩ් අවස්ථාවේ තියෙන්නේ අත්‍තරම මේ විරුලන්ස් අඩු ස්ට්‍රේන් එක තමයි ඩොමිනන්ට්. වැක්සිනේට් අවස්ථාවේ විරුලන්ස් වැඩි ස්ට්‍රේන් එක ඩොමිනන්ට් වෙනවා. මෙන්න මේක මම හිතන්නේ අපිට මේ කාලේ වැදගත් වෙනවා. මොකද දැන් අපි වැක්සිනේෂන් කැම්පේන් යනවානේ ගොඩක් රටවල. ඒතර ස්ට්‍රේන්ස් උත් ගොඩක් තියෙනවා. ඒතර මේ වගේ දෙයක් මේක අපිට ඒ විදිහටම වෙනවා කියලා කියන්න බෑ මිනිස්සු අතර. නමුත් මේකෙන් යම් අදහසක් ගන්න පුළුවන්. ඒතර මේ වගේ දෙයක් වුණොත් ඇත්තටම ඒකෙන් තරාවිදිහක වැඩි හානියක් වෙන්න පුළුවන්ද කියලා. තමයි මේ මට ඇත්තට මතු ගන්න ඕන කාරණය. දැන් මේක තවත් මේක ටෙස්ට් කරන්න ඔහු මේ දැන් මේ සත්‍ය උදා ගන්න හින්දා ඇත්තටම ගොඩක් එක දේවල් කර හැකියි. දැන් මිනිස්සු අතර නම් අන්නතිකල විදිහට සැලකෙන දේවල්. උදාහරණයක් විදිහට ඔහු මේ කුකුල් පැටව ටිකකට මේ කට්ටිය අන්වැක්සිනේටඩ් අවස්ථාවේදී කුකුල් පැටව කට්ටියකට මේ ඉන්ෆෙක්ට් කරනවා මේ වෛරස් එක. අනිත් අය ඉන්ෆෙක්ට් කරන්නේ නැහැ. ඉන්ෆෙක්ට් කරපුවා ඉක්මනට මැරෙනවා. දවස් 10ක් වෙනකොට ඔක්කොම මැරිලා. හැබැයි ඉන්ෆෙක්ට් නොකරපු අය ඒත් ජීවත් වෙනවා වුන් අතර. මොකද මේගොල්ලන්ට ෂෙඩ් කරන්න තරම් කාලයක් එන්නේ. මොකද සාමාන්‍යයෙන් මම හිතන්නේ මේ මැරෙන කාලේ දවස් 10 කියලා කිව්වට අර මේ මැරෙන කාලේ දවස් 10 කියලා කිව්වට මේ අර ඇත්තටම ෂෙඩ් කරන්නේ පොඩි කාලයක් නේද? ඒ කාලය පොඩි කාලයක්. ඒතර ඒ කාලේ මේගොල්ලන්ට ආසාදෙන වෙන්නේ නැහැ. ඒකින්ද මේගොල්ලෝ මැරුණට මේ අර ඉන්ෆෙක්ට් නොවිච්ච අයට ඒගොල්ලෝ බේරෙනවා. මේ වැක්සිනේට් නොකරපු අවස්ථාවේ කවුරුත් වැක්සිනේට් කරලා නැහැ. කට්ටියකට විතර ආසාදනය කරලා හොට් ස්ට්‍රේන් එක. ඊළඟට මේ අර ආසාදනය කරන කට්ටියට කලින් වැක්සිනේට් කරලා ඊට පස්සේ ආසාදනය කරනවා. ඒතර ඒගොල්ලෝ ජීවත් වෙනවා. හැබැයි අර අනිත් අය මැරෙනවා. මොකද මේගොල්ලෝ ෂෙඩ් කරනවා අනිත් අයට. මේගොල්ලෝ පතුරවනවා අනිත් අයට. අර ඒ වැක්සිනේට් නොකරපු අය මැරිලා යනවා. අන්න ඒකයි. ඉතින් මේ ඒක ඉතාම වැදගත් නිරීක්ෂණ. ඒකේ කන්ක්ලූෂන් එක තමයි කියන්නේ vaccination makes possible the persistence spread of hyperpathogenic strains කියලා. අර hyperpathogenic අර දරුණු වැඩි strains වල පැවැත්ම සහ පැතිරීම තවත් ප්‍රොමෝට් කරනවා කියලා vaccines වලින් මේ අවස්ථාවේදී නිශ්චිත අවස්ථාවේදී. ඊළඟට මේකම තව එක්ස්ටෙන්ඩ් කරලා කරනවා මේකේ කුකුල් මවට කිකිලියට මේ කිකිලිය වැක්සිනේට් කරාම පැටව වැක්සිනේට් කරන්න. ඒතකොට අර ඒ මවකිනුත් එහෙම ප්‍රතිශක්තියක් එනවා කියලා කියනවා මේ වෛරස් එකට. ඒතර පැටව ප්‍රතිශක්තිය මේ කරලා නැහැ. නමුත් මව ප්‍රතිශක්තිය මේ එන්නත් කරපු අවස්ථාවේදී ඇයගේ මේ පැටවුන්ට මේ ආසාදනය කරාම මේ පැටව ටික මැරුණ හැබැයි ටික පරක්කු වෙලා මැරෙන්නේ. දැන් කලින් අවස්ථාවේදී අර ඒගොල්ලෝ මේ කිකිලියට මේ ඉන්ජෙක්ට් නොකරපු කිසිම මේ වැක්සින් එක දුන්නේ නැති අය මරුණට අනිත් අය බේරුණානේ. නමුත් දැන් කිකිලියට මේ වැක්සිනේට් කරලා එයාගේ පැටවු ටික මේ මැරෙනවා පරක්කු වෙලා. හැබැයි ටිකක් කල් අල්ලන් ඉන්නවා. ඒ අල්ලන් ඉන්න ටිකේ අර ෂෙඩ් කරලා අනිත් අයත් මැරෙනවා. වැක්සිනේට් නොකරපු. ඒතකොට සියලු දෙනා මැරෙනවා. ඇත්තට මේ අවස්ථාවේ බලුවොත් මේ කිකිලියට වැක්සිනේට් නොකර තිබ්බනම් මේ ටික හරි බේරෙනවා. ඉතින් අන්න එහෙම දෙයක්. ඒ කියන්නේ අර පැතොජෙනික් ස්ට්‍රේන්ස් පැතිරෙන වැඩි වෙන හින්දා. ඒ නිරීක්ෂණය අනුව ඔහුගේ හයිපොතීසිස් එක නිවැරදි කියලා කියන්න පුළුවන් මේ නිරීක්ෂණය අනුව.
අඩුම තරමින් එහෙම වෙන අවස්ථා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ඒකේ එතකොට මේ did vaccination make Marex virulent කියන එක vaccination is sufficient to explain the persistence of hot strains කියන එක. සාමාන්‍ය තත්ත්වයකදී hot strains එච්චර පැතිරෙන්නේ නැතුණත් vaccination කරපු තත්ත්වයකදී hot strains පැතිරෙන වැඩි කියන එක. You know, vaccination can make possible the circulation of strains otherwise too lethal to persist. lethal වැඩි ඒවා persistent හැබැයි vaccination තත්ත්වයකදී ඒවා පවතින සමාජයේ පවතින යම් සමාජයක සත්ත්ව සමාජයක පවතින තියෙන හැකියාව වැඩි වෙනවා කියන එක. ඒක තමයි ඔහුගෙන එකමනේ. ඉතින් මේක ඇත්තටම මේ සත්තුන්ට කරාට දැන් මිනිසුන්ට කරලා බලන්න අමාරුයි. නමුත් මේ මිනිසුන්ගෙත් මේ ඉන්දියාවේ මේ කරපු නිරීක්ෂණයක් ඕපාල කරලා තියෙනවා මේ ඩිප්තීරියා වැක්සින් එක මේ ගොඩක් ඉස්සර ඉඳන් ඒ දුන්න වැක්සිනේෂන් කරපු ප්‍රමාණයත් එක්ක මේ කේසස් අඩු වෙලා තියෙනවා. හැබැයි අර කේස් ෆේටලිටි රේට් එක වැඩිලා තියෙනවා ආසාදනය වෙනාගෙන් මේ යන ප්‍රමාණය. ඒකට මේ පේපර් එකේ ඔරිජිනල් පේපර් එකේ නම් මේ හේතුව දීලා තියෙනවා කියන්නේ මේ ඒ හොස්පිටල් වල දුන්න සම්පත් අඩුයි වගේ එහෙම එකක්. නමුත් ඔය කියන්නේ මේක නිශ්චිතව බලන්නම් මේ අවස්ථාවේ තියෙන ස්ට්‍රේන් එකයි මේ අවස්ථාවේ තියෙන ස්ට්‍රේන් එකයි වෙනම අරගෙන මිනිසුන්ට ආසාදනය කරලා බලන්න වෙනවා මොකෙන්ද වැඩි මැරෙන්නේ කියලා. නමුත් ඒක කරන්න බෑනේ. ඉතින් අර සත්තුන්ට කරන්නේවෙන් තමයි අදහසක් ගන්න වෙන්නේ. දැන් ඒ අනුව ඔහු ඉදිරිපත් කරන අදහසක් මේ evolutionarily risky vaccines කියලා. කියන්නේ අර එක්තරා විදිහක මේකට රිස්ක් එක තියෙන්නේ මොන වගේ වැක්සින්ද කියලා. ඒවා තමයි පළවෙනි තමයි prevent මේ transmission එක වැක්සින් එකෙන් නවත්තන්න නැත්තම්. මෙන්න මේක මම හිතන්නේ කොවිඩ් වලටත් ගොඩක් වැදගත්. මොකද කොවිඩ් වලත් අපි මේ ඉදිරිපත් කරන මූලික අදහසක් තමයි වැක්සින් වලදී මේ අපි දැක්ක දෙයක් තමයි මේ ට්‍රාන්ස්මිෂන් එක නවත්තනවා කියලා නෙමෙයි ගොඩක්ලා නිෂ්පාදකයෝ කියන්නේ අර මේ සිම්ප්ටම්ස් අඩු කරනවා කියලා. ඒගොල්ලෝ හරහා ට්‍රාන්ස්මිට් වෙන්න පුළුවන් නම් අන්න ඒකත් ඉවොලුෂනරි රිස්කි වැක්සින් එකක් වෙනවා. මොකද ඒ හරහා අර hot strains වලට පැතිරෙන්න අවස්ථා වැඩි වෙන්න පුළුවන් හින්දා. දැන් targets subset of strains කියලා හැම strain එකකටම වැඩ කරන්නේ නැහැ කියන එක. එහෙම වුණත් ඒක රිස්කි වැක්සින් එක. ඒකත් මම හිතන්නේ දැනටම කොවිඩ් වැක්සින් වල මේ වාර්තා වෙලා තියෙන දෙයක් තමයි මේ ඒකත් තමයි මේ ඉන්දියානු වේරියන්ට් එක මම දැක්කා මේ මහාචාර්ය ශහීද් ජමීල් කියලා ඔහු මම හිතන්නේ ඉන්දියාවේ මේ ගැන පරීක්ෂණ පවත්වන රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙක් ඔහු කියලා තිබ්බා. ඔවුන් ලැබ් වල කරපු පරීක්ෂණ වලින් පිළිගියා කියලා ඉන්දියාවේ දැනට දුන්න වැක්සින් වලින් එහේ අර පැතිරෙන අලුත් ඩබල් මියුටන්ට් වේරියන්ට් එක ඒකට මුහුණ දෙන්න බෑ කියලා. ඒ දැනට තියෙන වැක්සින් වල තියෙන ප්‍රතිදේහ වලින් ඒ වගේම ඊට ටිකක් සමාන කතාවක් මේ ඊට ටිකක් සමාන කතාවක් මේ WHO එකේ ඉන්න ප්‍රධාන සයන්ටිස්ට් කෙනෙකුත් කියලා තිබුණා මේ ඉන්දියාවේ ඒකට මේ වේරියන්ට් එකට ඒක වැක්සින් එකට රෙසිස්ටන්ට් වගේ කියලා පේනවා කියලා මේ මහාචාර්ය ජමීල් එක සෑහෙන නිශ්චිත වශයෙන් තමයි ප්‍රකාශ කරේ ඔහුගේ පරීක්ෂණ වලින් මම හිතන්නේ. ඉතින් ඒකක් ඊළඟට මේ සවුත් ඇෆ්‍රිකන් වේරියන්ට් එක මේකත් මම දැන් ලංකාවේ තියෙනවා කියලා කියනවා. මේක ඇත්තටම මේ ෆයිසර් වැක්සින් එකට මේක මේ ෆයිසර් වැක්සින් එක මේක නවත්තන්න බෑ කියලා පෙනී ගිහිල්ලා තියෙනවා කියලා දැනටම මේ පරීක්ෂණ කරලා තියෙනවා. සහ අතම කියනවා ෆයිසර් වැක්සින් එක මේ පේපර් එක නම් තියෙන ෆයිසර් වැක්සින් එක මේ වැඩිපුර ආසාදනය වෙලා තියෙනවා කියලා ඒ අන්වැක්සිනේටඩ්ටත් වඩා. ඒකත් ඇත්තටම මේ ඉන්ටරෙස්ටිං කාරණයක්. මෙතන මේ here we performed a case control study that examined whether the Pfizer vaccine it documented SARS infection were more likely to become infected with UK variant South African variant compared with unvaccinated individuals. Vaccine is infected at least a week after the second dose were disproportionately infected with South African vaccine with odds ratio 8:1. අට ගුණයක් unvaccinated අයට වඩා මේ vaccinated අයගේ South African variant එක prevalence එක වැඩි. කොහොම හරි ඒක ඇයි එහෙම ගොඩක් වැඩි වෙන්නේ කියන එක අර මම හිතන අර original antigenic scene කියන එකෙන් සමහර පැහැදිලි කරන්න පුළුවන්ද කියලා දන්නේ නැහැ. නමුත් කොහොම හරි at least ඒක ඒ ආරක්ෂාවක් නැහැ කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඒක ඒ වගේ හේතු එතකොට ඔහු දක්වන risky factors මෙතන තියෙනවා කියලා මට හිතෙන්නේ. ඔය ඇත්තටම මේ ලිපියක් ලියලා තිබ්බ පහුගිය නොවැම්බර් මාසයේ මේ conversation කියලා මේ සංගරාවේ
ඒකේ කියලා තිබ්බේ virus evolution could undermine a COVID vaccine but this can be stopped කියලා. ඒකෙදි ඌ දක්වලා තිනවා මේ මොන වගේ වැක්සින් එකක්ද ඇත්තටම මේ රිස්ක් එක අඩු කරන්න යොදා ගන්න ඕනේ කියලා. මේ it turns out that truly evolution proof vaccines only කියලා වගේ. Have three features. First, they are highly effective at suppressing viral replication. This stops further transmission. No replication, no transmission, no evolution. Transmission එක නවත්තන්න ඕනේ. නමුත් එහෙම දෙයක් කියවෙන්නේ නැහැ. මම දැකපු විදිහට නම් සාමාන්‍ය දැනට තියෙන වැක්සින් ගැන කියවෙන්නේ හැම වෙලෙම රෝග ලක්ෂණ අඩු කරනවා, hospitalization මරණ අඩු කරනවා කියන එක තමයි කියන්නේ. prophylactic vaccines කියලා කියන්නේ. රෝග ලක්ෂණ අඩු කරනවා කියන එක. Second, evolution proof vaccines induce immune responses that attack several different parts of the microbes at the same time. It's එක පාටිකල් එක ප්‍රෝටීන් එකකට වගේ ටාගට් කරන ඇන්ටිබොඩිස් හදන්න නැතුව ගොඩක් ඒවට ටාගට් කරන ජෙනරල් ඇන්ටිබොඩිස් හදන්න ඕනේ කියලා. දැන් එතනත් මම හිතන ප්‍රශ්න තියෙනවා. මොකද ගොඩක් වැක්සින්ස් අර ස්පයික් ප්‍රෝටීන් කියන එකට උනේ ටාගට් කරන්නේ. එතකොට ඒකේ වේරියන්ස් ඒක ඉවොලුෂන් එකක් වුණ ගමන් ඒක මේ ඔරොත්තු දෙන්නේ නැති වෙන්න පුළුවන් කියන එක. Third, evolution proof vaccines protect against all circulating strains so that no others can fill the vacuum when competitors are removed. එන මේකත් වැදගත් කාරණයක්. දැන් evolution proof vaccines දැනට තියෙන circulate වෙන මේ variants strains ඔක්කොටම මේ ඔරොත්තු දෙන්න ඕනේ කියලා නැත්නම් අර එක්කෙනෙක්ව suppress කරපුවම ඒ vacuum එකට අනිත් කෙනා යනවා කියලා. මොකද ඒගොල්ලොත් compete කර වගේ ඉන්නේ කියලා. දැන් මොකද දැනටම මම හිතන්නේ දැන් Pfizer vaccine එක මේ South African variant එක ගැන ඊළඟට Indian variant එක ඉන්දියාවේ භාවිත වෙන vaccine වලට ඔරොත්තු දෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒක දැනටම පෙනී ගිහිල්ලා තියෙන හින්දා ඔහු මතු කරන evolution proof vaccine කියන කාරණේ COVID vaccine වලට මතු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. එහෙම මතු කරන්න බැයි නම් ඊළඟ වැටලුව තමයි එහෙනම් අර ඒ විදියට මේ එක දේවල් වෙන්න පුළුවන් කියන එකක් තමයි මෙතන මතු කරන ප්‍රධාන දේ තමයි අර එක මෙකැනිසම් එකක් තමයි ඔහු කියන මේ vaccination හරහාම මේ virulent strains hot strains dominant වෙන්න පුළුවන් කියන එක. ඒක තමයි මේ පරීක්ෂණයෙන් යන්න පුළුවන් උපකල්පනය. දැන් මේකෙන් කෙනෙකුට කියන්න පුළුවන් දැන් මේක දැන් මේ මුල් පින්තූර බැලුවොත් මේ එහෙමනම් ඉතින් හැමෝටම වැක්සිනේට් කරොත් ප්‍රශ්න නැහැ නේද කියලා. මොකද හොට් ස්ට්‍රේන් එක මේ ඩොමිනන්ට් වුණත් දැන් මෙතන මෙයා කරා තව එක්කෙනෙකුට එයාට මේ ඒ යන කෙනාටත් වැක්සින් දීලා තියෙනවා නම් ලොකු ප්‍රශ්නයක් නැහැ නේද කියලා. මේ දීලා වැක්සිනේෂන් ගත්තේ නැති අයට නේද ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ හැමෝටම වැක්සිනේට් කරන්න ඕන කියන එකට හේතුවක් විදිහට මේක ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ දැන් කොහොමද දැන් සමහර සාමාන්‍ය සමාජයක අපි හිතමු දැන් කට්ටියක් ඉන්නෝනේ මේ මොනවද අතුරුආබා දෙනවා ඔය පදනමින් වැක්සින් ගන්න කැමති නැති අය. ඒතර ඒගොල්ලොන්ට අපි හිතමු නිල හරි නිල නොවන විදිහට හරි බලපෑමක් කරලා කොහොම හරි මේක දුන්නා කියලා. දැන් එහෙම කරත් සමහර ප්‍රායෝගිකවම බැරි අය ඉන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගර්භණී කාන්තාව එහෙම මම හිතන්නේ දැන් ඕනම සත්ත්ව කොට්ටාශකයේ ගර්භණී සතුන් කියන්නේ වල්නරබල් පිරිසක් නේ. එතකොට ඊළඟ ජෙනරේෂන් එකට යන්න ඒගොල්ලෝ ඊළඟ ජෙනරේෂන් එක නිර්මාණය කරන්නේ. ඒක දැන් මිනිස්සුන් ගත්තොත් ගර්භණී කාන්තාව ගත්තොත් සාමාන්‍යයෙන් ගොඩක් වැක්සින් මම හිතන්නේ එහෙම ලොකුවට ටෙස්ට් කරලාත් නැහැ. ඒකට මම හිතන්නේ ගොඩක් රටවල් අනුමත කරලාත් නැහැ. ඒ වගේ අය වැඩිපුර වල්නරබල් වෙන්න පුළුවන්ද කියලා මේ මොකද ඒගොල්ලන්ට අර හොට් ස්ට්‍රේන්ස් හම්බ වෙන සම්භාවිතාවය වැක්සිනේෂන් හරහා වැඩි වෙන්න පුළුවන්ද කියන එක. මේ ළමයි වෙන්න පුළුවන්. කුඩා ළමයින්ටත් ගොඩක් කරලා හදා බලලා නැහැ. අද දැන් කොහොමත් ස්ටෑන්ඩඩ් වැක්සින් එකක් වුණත් මේ රෝල් අවුට් වෙන සෑහෙන කාලයක් යනවා. දැන් ලංකාවෙත් 60%කට විතර දෙනවා කියලා මම හිතන්නේ දැනට එස්ටිමේට් කරලා තියෙන්නේ මේ අවුරුද්ද ඇතුළත. ඒතකොට ඒත් 40ක් තියෙනවනේ. ඒක එකපාර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක සෑහෙන කාලයක් යන වැඩක්. දැන් ඉන්දියාව වගේ රටක් ගත්තොත් මම දැන් ගොඩක් වැක්සින් දීලා දෙනවා. ඒත් ප්‍රතිශතයක් විදිහට බලුවම පොඩි ප්‍රතිශතයක්. ඒතර අර ඒක මේ ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක් මම හිතන්නේ හැමෝටම වැක්සින් කරනවා කියන එක බහුතරයක් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒත් සමහර අයට කරන්න බැරි වෙන්න පුළුවන්. ඒතකොට ඒ අයට ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. අනිත් එක දැන් කොහොමත් ඩොමිනන්ට් ස්ට්‍රේන් එක ගොඩක් හොට් ස්ට්‍රේන් එකක් වුණොත් දැන් පස්සේ කාලෙක මේ අපි හිතමු පූසන්ගේ උදාහරණය වගේ වෙන වේරියන්ට් එකක් ආවොත් ඒ වැක්සින් වලට ඔරොත්තු දෙන්නේ නැති ඒ ස්ට්‍රේන් එක අර හරියටත් වඩා හොට් ස්ට්‍රේන් එකක් වෙන්න පුළුවන්ද කියන එක. ඒ ගැන ඔහු මේ කතා කරන එක මට නිකන් හිතෙච්ච දෙයක්. දැන් ඒ කියන්නේ අර දැනටත් තියෙන ඩොමිනන්ට් ස්ට්‍රේන් එක හොට් ස්ට්‍රේන් එකක් නම් ඒක විරුලන්ට් ස්ට්‍රේන් එකක් නම් ඒකේ තව වේරියන්ට් එකක් ආවොත් වැක්සින් වලට ඔරොත්තු දෙන එහෙම වුණොත් ඒකේ බලපෑම
වැක්සිනේට් කරපුවාටත් බලපාන්න පුළුවන් කියන මොකද සාමාන්‍යයෙන් මම හිතන්නේ ඩොමිනන්ට් ස්ට්‍රේන් එක හොට් ස්ට්‍රේන් එකක් වෙන්නේ නැති තරමටනේ හොඳ. ජෙනරලි බලුවාම ඉතින් ඒක ඒ වගේ මේ කියන්නේ වැක්සිනේට් කරපුවාටත් එතන අනතුරක් තියෙනවද කියලා හිතන්න පුළුවන් මේ එහෙම හොට් ස්ට්‍රේන් එකක් ඩොමිනන්ට් ස්ට්‍රේන් එක වෙන එකෙන්. ඉතින් ඒ ටික තමයි මට ඇත්තටම කියන්න අවශ්‍ය වුණේ. මොකද මම හිතනවා මේ ගැන මේ විශේෂඥ අතරත් සාකච්ඡාවක් ඉදිරියන හොඳයි කියලා විශේෂයෙන් මේ පොලිසි මේකින් වලදී මේ වගේ කාරණා ගැන සැලකිලිට ගත්තොත් හොඳයි කියලා මේ ඒක මණ්ඩලයකින් වගේ කරනවා නම් හොඳයි කියලා. මොකද විශේෂයෙන් දැන් මේ අපි දැන් වැක්සිනේෂන් කියන එක ඒක බලගත් උපකරණයක් තමයි. නමුත් අර විශේෂයෙන් වේරියන්ට්ස් ගණනාවක් තියෙද්දි කොහොමද ඒක බලපාන්නේ කියන එක මම හිතන්නේ ඒක ස්ට්‍රේට් ෆෝවර්ඩ් නෑ. ඒක විදිහවලට බලපාන්න පුළුවන්. ඒක හරි කම්ප්ලෙක්ස් විදිහවලට බලපාන්න පුළුවන් කියලා මට බලමට හිතෙන්නේ. ඒක විශේෂඥයෙක් නොවුනත් ඉතින් මේ මොකද අපි අතර මේ බයොලොජිකල් වර්ල්ඩ් එක කියන එක අපි හිතනවට වඩා ගොඩක් කම්ප්ලෙක්ස් හින්දා. ඉතින් මේ ඒක තමයි මට ඇත්තටම මේ කතා කරන්න ඕනේ. ඕගොල්ලන්ට ඒ ගැන මොන හරි කමෙන්ට්ස් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්න. මම මේකට භාවිතා කරපු මේ රෙෆරන්සස් ටික මම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. මම ආරාධනා කරනවා ඇත්තටම මේ ප්‍රසන්ටේෂන් එක නම් බලන්න කියලා. මොකද ඒක හරිම ඉන්ට්‍රෙස්ටිං සහ ඒක ගොඩක් වැදගත්. මම හිතන්නේ අපිට මේ වර්තමානයටත් ගොඩක් වැදගත් දෙයක්. ඉතින් බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. මේ නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.